ආයුබෝවන් අද අපි බුඩිස්ට් ඇකඩමී නාලිකාව හරහා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 9 ශ්‍රේණිය දුවදරුවන්ට පෙළ පොතේ බුද්ධ ධර්මයේ විෂයට අදාළව නියමිත වෙලා තියෙන දෙවැනි පාඩම බුදු සිරිතෙහි විශිෂ්ට ලක්ෂණ කියන කාරණා සම්බන්ධව මේකෙදි අපි ඔබට තේරුම් ගැනීමට පහසු වෙන විදිහට අවශ්‍ය කාරණා පමණක් මේ පාඩමට අදාළව අපි කෙටියෙන් සාකච්ඡා කරමු. ඔබට තේරුම් ගැනීමේ පහසුව පිණිස අපි දන්නෝ ලෝකෙ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ නායකයන් අතර අපේ ගෞතම ලෝතුරා බුදුරජාණන් වහන්සේට හිමිවන්නේ සුවිශේෂී අද්විතීය ස්ථානයක්. නායකයෙක් කියලා කියන්නේ යම් පිරිසකට කණ්ඩායමකට නිවැරදි මඟ පෙන්වන ඒ කටයුතු සංවිධානය කරන උපදෙස් දෙන උසස් ගතිගුණ තියෙන පරමාදර්ශී තැනැත්තෙක්. අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේත් දීර්ඝ කාලයක් පුරාවටම ගුණධර්ම දියුණු කර ගනිමින් ක්‍රියා කරපු ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. අනාදිමත් කාලයක ඉඳලා මේ විදියට ගුණධර්ම සම්පූර්ණය කර ගැනීම නිසා උන්වහන්සේ ලැබූ අත්දැකීම් සමුදාය අපිට කියන්න බැරි තරම් අසීමිතයි. නිවැරදි නායකත්වයට අවශ්‍ය කරන ආදර්ශ රාශියක් අපිට උන්වහන්සේගේ බුද්ධ චරිතය තුළින් නිරූපණය වෙනවා. පාසල් ශිෂ්‍යයන් වන අපිට අපගේ නායකත්වයේ පෞරුෂය සංවර්ධනය කර ගැනීම පිණිස මේ බුද්ධ චරිතයේ සුවිශේෂී නායකත්ව ලක්ෂණ තුළින් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. තිලෝ ගුරු හෙවත් තුන් ලෝකේටම ගුරුවරයා වෙච්ච බුදුරජාණන් වහන්සේ සැබෑ ලෙසම නායකත්වයේ ප්‍රතිමූර්තියක් විදියට තමයි අපි දකින්නේ. අසම සම කියන විශේෂ පදවලින් බුදුරජාණන් වහන්සේව හඳුන්වන්නේ උන්වහන්සේ තුල තිබිච්ච කිසිවකට සමාන කරන්න බැරි කිසිදු නායකයෙකුට සම නොවන නායකත්ව ලක්ෂණ උන්වහන්සේට තිබුණු නිසා අපි දැන් සාකච්ඡා කරමු බුද්ධ චරිතෙහි එන සුවිශේෂී නායකත්ව ලක්ෂණ මොනවද කියලා. එකින් එක ඒකෙදි අපිට මේ විදිහට වර්ග කරලා දක්වන්න පුළුවන්. ස්ථානෝචිත ප්‍රඥාව, නිවැරදි දැක්ම, බහුශෘත බව, ආකර්ශනීය රූප ස්වභාව, සුවිශේෂ වූ වාග් විලාසය, ආදර්ශමත් බව, යථාවාදී තථාකාරී බව හා යථාකාරී තථාවාදී බව කියන කාරණාව, චරිතවත් බව, සමානාත්මතාවය, තාදී ගුණය හෙවත් නොසැලෙන ගුණය, මහා කාරුණික බව, අගතිගාමී නොවීම, න්‍යම්‍යශීලී බව, අවංක බව හා නිවැරදි තීරණ ගැනීම කියන නායකත්ව ලක්ෂණ සමුදායක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අධ්‍යයනය කිරීමේදී අපිට බුද්ධ චරිතය ඇසුරෙන් හඳුනා ගන්න පුළුවන්. ඒකෙදී පළවෙනි කාරණා විදිහට අපි ස්ථානෝචිත ප්‍රඥාව සම්බන්ධව සාකච්ඡා කළොත් තැනට සුදුසු නුවණ ඊට අවබෝධයෙන් යුතුව මෙහෙයවීමේ හැකියාව ඒ නායකත්වයේ ලක්ෂණය බුදුරජාණන් වහන්සේට තිබුණ එක සුවිශේෂී හැකියාවක්. ඒකෙදි අපිට පේන්න තියෙනවා උදාහරණ විදිහට සතරපද ගාථාවක්වත් කටපාඩම් කරගන්න බැරුව අසරණ වෙලා හිටපු චුල්ලපන්තක තෙරණුවන්ට රහත් ඵලයට පත්වීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වයේ බුදුරජාණන් වහන්සේ විසින් සපයුවා. ඒ සපයපු අවස්ථාව අපිට නිදසුනක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට Tamanගේ එකම පුතා මිය පරලොව ගිහිල්ලා ශෝකයෙන් කම්පාවට පත් වෙලා හිටපු කිසා ගෞතමියට මරණය සැමට සාධාරණ බව අවබෝධ කරලා දුන්නා. ඒ වගේම පැවිදි ජීවිතය පිළිබඳව කලකිරුණු නන්ද හිමියන්ට ශාසනය පිළිබඳ ඇල්මක් ඇති කිරීමට කටයුතු සිද්ධ කළා. ඒ වගේම Tamanගේ රූප ස්වභාව නිසා උමතුවට පත් වෙලා හිටපු කේමා බිසවට රූපයේ નિසරු බව පැහැදිලි කරමින් ධර්මයේ දේශනා කළා. මෙන්න මේ කියන අවස්ථා බුදුරජාණන් වහන්සේ තුල තිබුණු ස්ථානෝචිත ප්‍රඥාව නිරූපණය වන සිදුවීම් විදියට අපිට ගන්න පුළුවන්. නායකයෙකු විදියට Tamanගේ ශ්‍රාවකයන්ට මතුවන ඕනෑම ගැටලුවක් අවස්ථානෝචිතව හඳුනා ගැනීමේ ශක්තිය සහ ඒට විසඳුම් ලබා දීමේ හැකියාව බුදුරජාණන් වහන්සේගේ මේ නායකත්වයේ තුලින් මේ චරිතය තුලින් අපිට විශාල ආදර්ශයක් සපයනවා. ඒ වගේම තමයි දෙවෙනි කාරණා විදියට අපිට සාකච්ඡා කරන්න පුළුවන් නිවැරදි දැක්ම. ඒකෙදී බුද්ධත්වයේ කියලා කියන්නේ නිවැරදි දැක්ම තුලින්ම ක්‍රියාත්මක වෙලා ලබා ගන්න ඕන උත්තරීතර ඵලයක්. නිවන් මඟ ලෙස හඳුන්වලා දෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පළවෙනි කාරණා විදියට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය පෙන්වලා දීලා තියෙනවා. සම්මා දිට්ඨි කියන්නේ ධර්මයේ උගන්වන විදිහට නිවැරදි දැක්ම.
ඒකේ ආකාර දෙකක් ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා තියෙනවා. ඒකෙදී ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙලොව ජීවිතය පිළිබඳ නිවැරදි දැක්ම. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ ආධ්‍යාත්මික අවබෝධය පිළිබඳ නිවැරදි දැක්ම. සම්මාදිට්ඨිය මේ විදිහට හඳුනා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ කුසලයේ ලෙසත් අකුසලයේ ලෙසත් නිවැරදිව දැක ගොඩනගාගත්තු යෝනිසෝ මනසකාරය තුළින් තමයි හරි වැරදි සරු නිසරු යහපත් අයහපත් වශයෙන් ජීවිතයේ නිවැරදි දැක්ම ඇති කරගන්නේ. එතකොට සැබෑ නායකත්වයකට ඒක විශාල ආදර්ශයක්. නිවන අවබෝධය පිණිස ක්‍රියා කරන බෞද්ධ ශ්‍රාවකයන්ට විශේෂයෙන්ම නිවැරදි දැක්මක් තියෙන්න ඕන. ඒකෙදී අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මාළුන්ගේ පුත්ත වැනි ශ්‍රාවකයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කරුණ වටහා දීපු ආකාරය. ඒ විදිහට නිවැරදි දැක්ම ගැන අපි කතා කරලා ඊළඟට අපි යමු බහුශ්‍රృతභාවය කියන කාරණාවට. බහුශ්‍රృత කියලා කියන්නේ බොහෝ දේ පිළිබඳව තියෙන දැනුම ඇසූ පිරූ තැන් නැති බව බහුශ්‍රృతභාවය ලෙස සලකනවා. ධර්මයේ උගන්වන විදිහට බහුශ්‍රృత කියලා කියන්නේ ත්‍රිපිටක ධර්මය ඇසීම සුතා කියන කාරණාව, ඒ වගේ මේවා දරා ගැනීමේ හැකියාව දතා කියන කාරණාව, ඒවා පිළිබඳව කතා බහ කිරීම වචසා පරිචිතා කියන කාරණාව, කතාබස් කරන ධර්මයේ මනසින් මෙනෙහි කිරීම මනසානුපෙක්කිතා කියන කාරණාව, නිවැරදි දෘෂ්ටියක් ඇති කර ගැනීම දිට්ඨියා සුප්පටිවිජ්ජා කියන කාරණාව. මෙන්න මේ කියන කරුණ වලින් කෙනෙක් යුක්ත නම් එයා තමයි බහුශ්‍රృතය විදිහට බුදුදහමේ සැලකෙන්නේ. බුදුරජාණන් වහන්සේ සර්වඥ කියන පදවලින් අපි ආමන්ත්‍රණය කරන උන්වහන්සේට ගෞරවාර්හ විදිහට ලෝකේ ඇති තතු සියල්ල නිවැරදිව දැන අවබෝධ කරගත්තු නිසා තමයි අපි මේ විදිහට බුදුරජාණන් වහන්සේට සර්වඥ වැනි පද භාවිත කරන්නේ. මිනිසුන්ට බඹුන්ට පමණක් නෙමෙයි යක්ෂ නාගාදී බොහෝ ගෝත්‍රික පිරිස් වෙත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ බෙදා හැරියා දේශනා කළා. මහා මංගල පරාභව සූත්‍රය, ඊට පස්සේ මහා සමය සූත්‍රය වගේ විශේෂ සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ දෙවියන් උදෙසාම දේශනා කරපු සූත්‍ර දේශනා විදියට තමයි අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟ කාරණා විදියට අපි කතා කරන්නේ ආකර්ශනීය රූප ස්වභාව සම්බන්ධව. උසස් නායකයෙකු විදියට බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාද ජනක රූප ස්වභාව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. සෝන දණ්ඩ චංකි වැනි වේදයෙන් පරතරට ගිය බමුණන් පවා බුදුරජාණන් වහන්සේගේ මේ රූප ස්වභාව ගැන පැහැදීමෙන් තමන්ගේ ශ්‍රාවකයෝ සමග කතාබස් කරලා තිබුණා, වර්ණනා කරලා තිබුණා. ඒ වගේම වක්කලි වැනි තරුණ ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාව ගැන පැහැදිලා බුදුසසුනට පැමිණිච්චාය. බුදුරජාණන් වහන්සේගේ රූපයට වශී වෙලා උන්වහන්සේගේ රූපයේ දෙසම බලාගෙන හිටපු අය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා 80ක් වුණු අනුව්‍යංජන ලක්ෂණ වලින් බුදුරදුන්ගේ රූප ස්වභාව සමන්විත වෙලා තිබුණා. ත්‍රිපිටකයේ බොහෝ තැන්වල ඒ සම්බන්ධව විස්තර සඳහන් වෙලා තියෙනවා. උන්වහන්සේට උසට සරිලන මහතක්, ඒ වගේම මහතට සරිලන උසක්, ඒකට අපි කියනවා ආරෝහ පරිණාහ දෙහ සම්පත්තියක් තිබිලා තියෙනවා. බොහොම ලස්සන ප්‍රසන්න රූපයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒක නායකත්වයේ ලක්ෂණයක් විදිහට කෙනෙකුට තියෙන්න ඕන කාරණාවක්. ඒ කාරණාවත් බුදුරජාණන් වහන්සේට මනාව පිහිටලා තිබුණා. ඊළඟ කාරණා විදිහට අපි සාකච්ඡා කරනවා සුවිශේෂී වූ වාග් විලාසය සම්බන්ධව. ආකර්ශනීය රූප ස්වභාව වගේම සිත්ද ගන්නා සුළු වාග් විලාසයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒක සුවිශේෂී කාරණාවක්. ඒකෙදී කන්න සුකා හදයංගමා ප්‍රේමනීයා කියන විදිහට කනට සුව දෙන, හදවතට සමීප, හිතට සුවගෙන දෙන සුමිහිරි කටහඬක් බුදුරජාණන් වහන්සේට තිබුණ බව තමයි සඳහන් වෙන්නේ. ඇතැම් අවස්ථාවලදී උන්වහන්සේගේ මිහිරි වදන් කනට මීපැණි වගේ, ඒකට අපි කියනවා මංජුතා කියලා. ඒ වගේම වචන ඈතට ගලාගෙන ගිහිල්ලා අදාළ ශ්‍රාවකයන්ට පමණක් ඇසෙන විදිහට කතා කිරීමේ හැකියාව තිබුණා. අවසාරිතා කියන ගුණය අපි ඒ විදිහට හඳුන්වනවා. ඒ වගේම ඇතැම් වචන නින්නාද වුණා. ඒකට අපි නින්නාදිතා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ මේ වාග් විලාසය ඇතැම් අවස්ථාවල පසේනදී කොසල් රජතුමා පවා වර්ණනා කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ශ්‍රාවක ශ්‍රාවිකාවන් කිවිසුම් හඬක්වත් නොනගා ඒ අවසන් වනතුරු අසා සිටිනවා.
ඒක බුදුරජාණන් වහන්සේගේ මේ භික්ෂු ශ්‍රාවක සමාජය තුළ විතරයි රජතුමා දැක්කේ කියලත් වැඩිදුරටත් වර්ණනා කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසය නිසාම ආලවක අඟුලිමාල වගේ දරුණු පුරුෂයන් වගේම තිරිසන් සතුන් නාලාගිරි වගේ සත්වයින් ආලවක වගේ යක්ෂයින් දමනය වුණා, සාන්ත පිරිස් බවට පත් වුණා. ඒ වගේම තමයි ඊළඟ කාරණා විදිහට අපිට කතා කරන්න පුළුවන් ආදර්ශමත් බව, යථාවාදී තථාකාරී හා යථාකාරී තථාවාදී ගුණය. පළමු ධර්ම දේශනාවෙන් අනතුරුව දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලාගෙන් ආරම්භ කරපු මේ ශාසනය ප්‍රථම රහත් 69ක් දක්වා වර්ධනය වුණා. ඒ ප්‍රථම රහත් 69 ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ හැම දිනාටම ආදර්ශයක් වෙමින් ධර්මචාරිකාවේ යෙදෙන්න කියලා අනුශාසනා කළා. වගේම උන්වහන්සේ ඒ අවවාදයේ ආදර්ශයක් බව පෙන්වමින් දහම් චාරිකාවේ වැඩම කළා. ඒ වගේම තමයි අවවාදයට වඩා ආදර්ශී උතුම් බව අපේ සිංහල ජන ව්‍යවහාරයට එකතු වුණේ බුදුදහමේ ආభాෂයෙන් කියන එක අපි අමතක කරන්න හොඳ නෑ. ජාති කුල ආගම් ભેද නොසලකා හරින බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ගුණය ඒ කාලේ විදිහට බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන සිව් කොලේටම එක හා සමානව සැලකුවා. ඒකෙදි අපි දකිනවා උසස් බමුණු කුලවල අයට පිහිට වුණා වගේම බුදුහාමුදුරුවෝ සුනීත සෝපාක රජ්ජුමාලා මට්ට කුණ්ඩලි උපාලි පුක්කුසාති වැනි අයට පහත් කුලවල කියලා සම්මත වෙලා තිබුණු අයට බුදුසසුනේ දොරගුළු විවර කරලා දුන්නා. ඒ වගේම ආදර්ශමත්ව තමන් වහන්සේගේ යථාවාදී තථාකාරී ගුණය යථාකාරී තථාවාදී ගුණය නිරූපණය කරලා පෙන්වුවා. කියන දේ කරන දේ කියන ස්වභාවය තමයි මේ ගුණයෙන් පිළිබිඹු වෙන්නේ. ඒ වගේම මව්පිය උපස්ථානයේ අගය කරපු බුදුරජාණන් වහන්සේ තමන්ගේ මව්පියන්ට ධර්මයෙන් නුවටන් කළා, ධර්මානුශාසනා පැවැත්වුවා. සුද්ධෝදන රජතුමා අනාගාමී ඵලයට පත් කෙරෙව්වා. ඒ වගේම මාතෘ දිව්‍ය රාජයාට දෙව්ලොවට වැඩම කරලා ධර්මයේ දේශනා කළා. ඒ වගේම ගිලානෝපස්ථානයේ වටිනාකම පෙන්වලා දුන්න බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්ථානයේ තමන්ගේ සියතින්ම සිද්ධ කරගත්තා. ඒ වගේම තමයි ඒකාසන භෝජනයේ හෙවත් එක් වේලක් ආහාර ගැනීම කියන කාරණාව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනාවෙන් දේශනා කළා. වගේම උන්වහන්සේගේ ජීවිතය තුළ ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළා. උන්වහන්සේ කායික සුවය මානසික සුවය වෙනුවෙන් මඟ පෙන්වමින් ඒකාසන භෝජනය අනුගමනය කිරීමේ වැදගත්කම පෙන්වලා දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ආදර්ශමත් බව යම්සේ කියනව දේශේ කිරීම යම්සේ කරනව දේශේ කීම කියන කාරණාව තමයි මේ ආදර්ශමත් බව හරහා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟ කාරණාව විදිහට අපිට කතා කරන්න පුළුවන් කාරණාව තමයි චරිතවත් බව කියලා කියන්නේ. නිවැරදි නායකයෙකුට අනිවාර්යෙන්ම චරිතයක් තියෙන්න ඕන. ඒ චරිතය සුවිශේෂී චරිතයක් වෙන්න ඕන. චරිතය දුර්වල වෙන කෙනෙකුට සැබෑ නායකත්වයේ ලක්ෂණ දරන්න බෑ. නායකත්වය සමාජයේ පිළිගන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ චරිතවත් බව, නිවැරදි බව මේකෙන් අපිට කතා කරන්න පුළුවන්. අපි දන්නවා රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් වලින් බරිත මේ සමාජය තුලින්ම ඉපදිච්ච බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය තුළ ඒ කෙලෙස් කිසිවක් තබා ගන්න නැතුව සාමාන්‍ය මිනිස් සමාජයේ වරදෙහි බැඳිලා චරිත කිලිටි කර ගන්නකොට උන්වහන්සේ හොර රහසෙවත් පව්කම් වලට නැඹුරු වුණේ නැහැ. මානසික පීඩා ඇති කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකරන ලෝ සතුන්ට නිරතුරුවම ප්‍රසාදයෙන් වදින්න පුළුවන් කෙලෙසුන් කෙරෙන් දුරු වෙච්ච ලෝවැසියන්ගේ නිරතුරු පූජාවට වන්දනාවට ලක් වෙච්ච නිසා අරහන් කියන ගුණයෙන් අපි වන්දනාමාන කරනවා. ඒ වගේම තමයි තණ්හා රති රඟා කියන මාරු දූවරුන්ගේ විප්‍රකාර, මාගන්ධිය වැනි අයගේ සරාගී ක්‍රියා, අක්කෝස භාරද්වාජ, අග්ගික භාරද්වාජ වැනි පරිබ්‍රාජික බ්‍රාහ්මණයන්ගේ, ඒ වගේම චිංච මානවිකාව වැනි නොහෙක්මුණු කාන්තාවගේ නින්දා පහස ඉදිරියේ බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ නැතිව ක්‍රියා කළපු ආකාරය අපිට ආදර්ශයෙන් ගන්න පුළුවන්. මේ අනුව බුදුරදුන් ජීවමානව
තමන්ගේ ජීවිතය තුළ හරියට පත්මාකාර ජීවිතයක් වගේ විලක පිපුණු නෙළුම් මලක් හා සමානව උන්වහන්සේගේ ජීවිතය නොකිලිටි නිකලල් ජීවිතයක් බවට පත් කරගෙන තිබුණා. නිවැරදි චරිතවත් ජීවිතයක් බවට හැඩගස්වාගෙන තිබුණා. ඊළඟ කාරණාව සමානාත්මතාවය. උසස් නායකයෙකු විදියට බුදුරජාණන් වහන්සේ ජාති කුල ආගම් ભેද නොසලකා හැම දිනාටම එක හා සමානව ක්‍රියා කරනු ලැබුවා. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන සිව් කුලයටම සසුන්ගත වීමේ හැකියාව අවකාශය සලසලා දුන්නා. ගිහි කාලේ Tamanගේ පුතණුවන් වෙච්ච රාහුල කුමාරයාටත් ඒ වගේම Tamanට හිංසා පීඩා කරපු දෙව්දත් කුමාරයන්ටත් එක හා සමානව තමයි බුදුහාමුදුරු සැලකුවේ. සමානාත්මතාවයෙන් යුතුව තමයි කටයුතු කළේ. ඒ වගේම Tamanගේ සුළුමෑණියන් වෙච්ච ප්‍රජාපති ගෝතමියටත් පුන්නා වගේ දාසියන්ටත් පැවිදි වෙන්න පුළුවන් අවස්ථාව හදලා දුන්නා. තනතුරු වරප්‍රසාද ශාසනය තුල ප්‍රදානය කිරීමේදී උන්වහන්සේ සැබෑම දක්ෂතාවය හා ගුණවත්භාවය සලකමින් සමානාත්මතාවයෙන් යුතුව තමයි කටයුතු සිද්ධ කළේ. ඒ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තිබුණු සමානාත්මතාවය සම්බන්ධව. ඊළඟට අපිට සාකච්ඡා කරන්න පුළුවන් තාදී ගුණය හෙවත් නොසැලෙන ගුණය ගැන. ලෝකේ පහළ වෙන හැම කෙනෙකුටම පොදු දහමක් විදියට බුදුදහමේ පෙන්වනවා අටලෝ දහම ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා යස අයස දුක සැප කියන කාරණා. මේ කියන අටලෝ දහමින් කම්පා නොවීම තමයි තාදී ගුණය විදිහට සලකන්නේ. දෙව්රම් විහෙර වේළුවනාරාමයේ පූර්වාරාමයේ වැනි ආරාම රජ සිටු මැති ඇමතිවරුන්ගේ ප්‍රභූවරුන්ගේ විවිධ දාන හමුවේ බුදුරජාණන් වහන්සේ බොහෝ කීර්ති ප්‍රශංසා ලැබුවා. හැබැයි කිසිම අවස්ථාවක උන්වහන්සේ උද්දාමයට පත් වුණේ නැහැ. අටලෝ දහමින් කම්පා නොවී උසස් ගුණ ගති පැවතුම් ඇතුව තමයි කටයුතු සිද්ධ කළේ. ඊළඟට අපි දන්නවා වේරංජාවේ බුදුහාමුදුරුවෝ ගත කරපු වස් කාලය ආහාර නොලැබී බොහොම දුක්විත විදිහට තමයි ගත කරන්න සිද්ධ වුණේ. ඒ වගේම භාරද්වාජ බඹුණෝ අපි දන්නවා අක්කෝස භාරද්වාජ වගේ බඹුණු මාගන්ධියා චිංචමාවනිකා වැනි අයගේ අපහාස නින්දා බුදුරජාණන් වහන්සේ විඳ දරාගත්ත. ඒ සියල්ල හමුවෙන් නොසැලී ඉන්න පුළුවන් ගුණය උන්වහන්සේට තිබුණ. ඒක නායකත්ව ලක්ෂණයක්. අපිටත් අපේ ජීවන ගමනේ එක් එක් කඩයින් වලදී උරුම වෙන අෂ්ටලෝක ධර්මතා සියල්ල ඉවසා ගැනීමේ හුරු පුරුදු වීම යහපත් නායකයෙකු වීම සඳහා ශක්තිමත් පදනමක් විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ ජීවන ආදර්ශය අපිට අපේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මහා කාරුණික බව බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ තිබුණා. අලුයම් වේලාවේ මහා කරුණා සමාපත්තියට සමවැදීම කියන කාරණාව තමන් වහන්සේගෙන් පිහිටක් අපේක්ෂාවෙන් අසරණව ඉන්නේ කවුද කියලා බලලා ඒ අයට පිහිටවීම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට කාරුණික බව කියලා කියන්නේ පරදුක්කේ සති සාදූනාම් හදේ කම්පනං කරෝති इति කරුණා. අනුන්ගේ දුක දැකලා තමන්ගේ හිතේ ඇතිවෙනවා නම් අනුකම්පාවක්, අනේ මෙයාට මම පිහිට වෙන්න ඕන කියලා සිතුවිල්ලක්, ඒක තමයි කරුණාව විදිහට සලකන්නේ. බුදුරජාණන් වහන්සේ පුරා 45 වසරක්ම තමන්ගේ ජීවිතය තුළ මේ කරුණා ඇසින් ලෝකය බලලා සැමට එක සමානව ක්‍රියා කළා. සුනීත සෝපාක රජ්ජුමාලා මට්ට කුණ්ඩලී පොක්කුසාති චුල්ලපන්තක පුත්තිගත තිස්ස වැනි බොහෝ ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය හමුවේ සුවපත් වුණා. ලොව සෑම නායකයෙකුටම මේ කාරුණික බව බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළින් මහත් ආදර්ශයක් බවට පත් කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව අගතිගාමී නොවීම. සතර අගතිය විදිහට බුදුදහමේ සඳහන් කරන කාරණා හතර තමයි ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන්නේ. ඡන්දය කියලා කියන්නේ දැඩි කැමැත්ත, එක් අයෙකුට හෝ පිරිසකට තියෙන කැමැත්ත නිසා අගතියට යෑම. ද්වේෂය කියලා කියන්නේ විරෝධාකල්ප තුලින් අගතියට යෑම. බය කියලා කියන්නේ බියජනක බව නිසා අගතියට යෑම. මෝහය කියලා කියන්නේ මුලා වීම නිසා, නොදැනුවත්කම නිසා අගතියට යාම. මේ කියන සතර අගතියෙන් තොරවීම බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට නායකත්ව ලක්ෂණයක්. ශ්‍රාවකයන් සසුන්ගත කිරීම, ගිහි පැවිදි ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කිරීම, තනතුරු ප්‍රදානය, ඒ වගේම විනය නීති පැනවීම, රජවරුන්ට අනුශාසනා කිරීම යන වැදගත් හැම කාරණාවකදීම බුදුරජාණන් වහන්සේ මේ සතර අගතියෙන්
අගතිගාමී නොවී මධ්‍යම ප්‍රතිපදාවක පිහිටා හැමට එක හා සමානව ක්‍රියා කරනු ලැබුවා. ඒ කාරණාවත් අපේ ජීවිතයට වැදගත් ආදර්ශයක් සපයනවා. ඒ වගේම තමයි නම්‍යශීලී බව කියලා කියන්නේ උසස් නායකයෙක් තුළ තියෙන්න ඕන සුවිශේෂී ගුණාංගයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තම අනුගාමික පිරිසට නම්‍යශීලී විය යුතු බව. විශිෂ්ට නායකයෙක් නම් තමන්ගේ ශ්‍රාවකයන්ගේ හඬට කන් දිය යුතු බව, ඔවුන්ගේ අදහස් වලටත් ගරු කළ යුතු බව. එතකොට ශ්‍රාවක හඬට කන් දුන්න බුදුරජාණන් වහන්සේ ඔවුන් ඉදිරිපත් කළ සාධාරණ යුක්තිගරුක ඉල්ලීම් වලට බොහෝ විට නම්‍යශීලීව ප්‍රතිචාර දැක්වුවා. සමහර අවස්ථාවල නීති පැනවීමටත් නීති සංශෝධනය කිරීමටත් බුදුරජාණන් වහන්සේ කටයුතු සිද්ධ කළා. උදාහරණ විදිහට සුද්ධෝදන රජතුමා විසින් මව්පිය අවසරයකින් තොරව දරුවන් පැවිදි කරන්න එපා කියලා ඉල්ලපු ඉල්ලීම. ඒ වගේම වැසි සමේ සියලු හාමුදුරුවරුන්ට සිය ආරාමවල රැඳී සිටින්න කියලා කරපු අනකිරීම, එහෙම නැත්නම් අපි කියනවා විනය ප්‍රඥප්ති පැනවීම. මේ කියන කාරණා බුදුරජාණන් වහන්සේගේ නම්‍යශීලී ගුණය ප්‍රකට කරවන අවස්ථා විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන් කෙටියෙන්. ඊළඟ කාරණාව අවංක බව හා නිවැරදි තීරණ ගැනීම. එතකොට අපි දන්නවා කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන උජු හෙවත් ඍජු බව තුළින් තහවුරු වෙන්නේ මේ අවංකභාවය, නිවැරදි බව. උසස් නායකයෙකු ලෙස බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් හමුවේ අවංක ප්‍රතිපත්තියක් මත පිහිටලා තමයි කටයුතු සිද්ධ කරේ. චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනයේ පැනවීම අපිට ඒකට හොඳම නිදසුනක් විදිහට ගන්න පුළුවන්. මේ ඍජු බව නිසා හැම විටදීම නිවැරදි තීරණ ගන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් හැකියාව තිබුණා. එක් අවස්ථාවකදී දේවදත්ත හිමියන් පංච වරයක් ඉල්ලුවා භික්ෂුන් වහන්සේලා ජීවිතාන්තයේ දක්වාම ආරණ්‍යක විය යුතුයි. භික්ෂුන් වහන්සේලා ජීවිතාන්තයේ දක්වාම පිණ්ඩපාතික විය යුතුයි. භික්ෂුන් වහන්සේලා ජීවිතාන්තයේ දක්වාම වෘක්ෂ මූලික විය යුතුයි. භික්ෂුන් වහන්සේලා ජීවිතාන්තයේ දක්වාම මස් මාංශයෙන් වැළකිය යුතුයි. භික්ෂුන් වහන්සේලා ජීවිතාන්තයේ දක්වාම පාංශුකූලික විය යුතුයි කියලා. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී ඒට කැමති අය ඒක පිළිගන්නව නම් පිළිගත්තු දෙන්, අකමැති ඉන්නව නම් ඒක බැහැර කරපු දෙන් කියලා මේ ශාසනයේ අනාගතයේ අර්බුදයක් ඇති වෙයි කියන දුර දක්නා නුවණින් යුතුව කටයුතු කරලා මධ්‍යස්ථ ප්‍රතිපදාවක හිටියා. ඒ පංචවරයට අවස්ථාව දුන්නේ නැහැ. ඒ වගේම තමයි බුද්ධ ජීවිතයේ අවසාන කාලේ ආනන්ද හිමියන් ආමන්ත්‍රණය කරපු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඇවෑමෙන් මේ ධර්මයේ හා විනය ශාස්ත්‍රවරයා ලෙස, නායකයා ලෙස පිළිගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකෙන් තහවුරු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දුරදිග බලලා නිවැරදි තීරණ ගත්තු බව. ජනමත ගොඩනැගුණු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ බුද්ධිමත්ව තීරණ ගත්තා. භික්ෂුණී ශාසනය ආරම්භ වුණෙත් ඒ වගේ නිවැරදි තීරණයක් ගත්තු නිසා මේ අනුව උසස් නායකයෙකු ලෙස ඍජු නිවැරදි තීරණ ගැනීමේ හැකියාව බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ අපිට ප්‍රකට කරවනවා. නායකත්ව ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරගෙන එනකොට අපිට ওই කාරණා ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ, කතා බහ කරන්න තියෙන්නේ. මම හිතනවා 9 ශ්‍රේණිය දෙවෙනි පාඩම බුදු සිරිතෙහි විශිෂ්ට ලක්ෂණ කියන කාරණාවට අදාළව සියලු කරුණු අපි සාකච්ඡා කළා. ඔබට මේ පාඩම තුළින් යම්කිසි දැනුමක්, අවබෝධයක් ලැබුණා නම් මේක වටිනවා කියලා හිතෙනවා නම් තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න. අපි ඊළඟ දවසේ ඊළඟ පාඩමත් එක්ක හමු වෙමු. හැම දිනෙකටම තෙරුවන් සරණයි.